शरणं अति गौरवनीय कुसत्ते रिमल नायक स्वामी नांसेंगे अवसराई गडम वादार अंशे किल्म नायक स्वामी नांसे लागिन अवसराई घर स्वामी नांसा दापगे मेम दंपतिव विशेषයෙන් මේ උතුම් බුද්ධ ගයා භූමියේ පවත්වන සාකච්ඡාමය වැඩසටහනේ අවසාන පැය කිහිපය මා ඔබ වහන්සේගෙන් මුලින්ම මෙම වැඩසටහන සංවිධානය කළ දායකවත් දැක්වූ කෙනෙක් හැටියට පාද නමස්කාර කොට සමාවයිද සිටින ඔබ වහන්සේගෙන් මෙම ගමන තුල ඔබ වහන්සේට ශාරීරිකව හෝ මානසිකව යම් හෝ ගැටලුවක් ඇති වුණා නම් ඒට හේතුව ගරු ස්වාමින් වහන්සේ මේ ගමන සංවිධානය කිරීමේදී මාගේවත් ගරු ධම්මානන්ද ස්වාමින් වහන්සේටවත් අපිට අවශ්‍ය වුණේ සත්‍ය වශයෙන්ම උන්වහන්සේත් මමත් දැන් අවුරුදු එකමාරක දෙකක කාලයක පුරා සාකච්ඡා කරමින් ඉන්න අවස්ථාවක තමයි ඔබ වහන්සේගේ මේ පහදා දීම ඔබ වහන්සේ කියන වගේ ඔබ වහන්සේව ඒ ඇගීමකට ලක් කරනවා නොව ඒ පහදා දීම අපි දුටුවා. නමුත් මේ පහදා දීම කෙසේද අපි සමාජගත කරන්නේ කියලා සිතනකොට ධම්මානන්ද ස්වාමීන් වහන්සේ මට යෝජනා කරා අපි මුන්නාසේව නිදහස් කරන්න. එහෙම නැත්නම් ඔබ වහන්සේ තවදුරටත් ඔබ වහන්සේගේ තියෙන කලබලකාරී තත්ත්වය ඔබ වහන්සේව සොයාගෙන මිනිසුන් නේම නැවතීමට නම් අපි කළ යුතු එකම දේ වන්නේ මේ උතුම් ධර්ම කරුණ තවත් සංඝයා වහන්සේලා පිරිසකට යොමු කිරීමයි කියා මාත් ගරු ධම්මානන්ද ස්වාමීන් වහන්සේ තීන්දුව කරා. ඒ තීන්දුව මත මේ ගමනට ඔබ වහන්සේට ආරම්භ කරා මිස කිසිදු විටක ඔබ වහන්සේව තේටු කිරීමේ අරමුණක් අපේ තිබුණේ නැහැ. ඒ වගේම ධම්මානන්ද ස්වාමීන් වහන්සේටත් මටත් පමණක් මේ ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍යතාවයක් තිබුණා නම් ඔබ වහන්සේව පෞද්ගලිකව මුණ ගැහිලා අපිට ඒක කරගන්න පහසුවෙන් තිබුණා. අපි ආත්මාර්ථකාමී මිදුන ස්වාමීන් වහන්සේ අපි හිතුවා මේ බැටන් එක මේ අපිට අපේ මුල්ම ගුරු දේවයන් වහන්සේ කටුකුරුන්දේ ඥානානන්ද ස්වාමීන් වහන්සේ අපෙන් ඈත් වුණා. නමුත් ඒ සමාජගත වූ ප්‍රමාණය හොඳටම අඩු වුණා. විවිධ ශාස්ත්‍රඥ වරයන් වහන්සේලා සොයාගෙන යන අඳුරේ අතපත ගාමින් සිටින විශේෂයෙන් අපි වැනි පෘථග්ජනයන් හට අපිට අවසාන පුරුක හැටියට ඉතුරු වෙලා තිබුණේ ඔබ වහන්සේ පමණයි. ඔබ වහන්සේව මේ ගමනට සහභාගී කර ගැනීමට ධම්මානන්ද ස්වාමීන් වහන්සේත් මහත් තීන්දුව කරේ කිසිදු ආත්මාර්ථකාමී හැඟීමකින් තොරවයි කියා මා ඔබ වහන්සේට මම හිතනවා මේ ගමනින් පසු ඔබ වහන්සේ තවදුරටත් නිදහස් කළා හා සමානයි. මොකද අපිට මේ අද මේ වැඩසටහනට සහභාගී වෙලා ඉන්න ස්වාමීන් වහන්සේලා මගේ යටි අරමුණක් තිබුණා ලංකාවෙන් පැමිණෙන ස්වාමීන් වහන්සේලා නොව බුද්ධ ගයාන් පිටවන්නේ කියා මා විශ්වාස කරා. මම විශ්වාස කරන හැටියට ඒ යම් තාක් දුරට සාර්ථක වුණා කියලා මා විශ්වාස කරනවා. ඒ වගේම මේ ගියේ ඇත්තන්ටත් මම මේ තියෙන ගැඹුර පහදා දුන්නේ ඔවුන්ට මම ආරාධනා කරා පමණයි. නමුත් ඔවුනුත් මා විශාල ගැඹුරු ධර්ම අවබෝධයකට පත් වෙමින් පවතිනවා කියලා ඔබ වහන්සේට මා කියන්න කැමතියි. ඒ නිසා අපි කෙරේ අනුකම්පාවෙන් මේ ගමනට සහභාගී වෙන්න ඔබ වහන්සේට නැවතත් පුණ්‍යවන්තන කරමින් අද දවසේ වැඩසටහන විශේෂයෙන් මේක සාකච්ඡාමය වැඩසටහනකට යොමු කරමින් මෙතෙක් අපි ඔබ වහන්සේ මේ දවස් 7ක ඔබ වහන්සේ දරුව ප්‍රයත්නයේ සාර්ථකත්වය එහෙම නැත්නම් පරීක්ෂණයකට භාජනය කිරීමට ඔබ වහන්සේට ඇරයුම් කරමින් අද දවසේ වැඩසටහන ආරම්භ කරන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පරිසමාප්ත වශයෙන් කිව යුතු යමක් තියෙනවා නම් ඒවා සිහිපත් කිරීම කෙරෙහි තමයි දැන් අවධානය යොමු කරන්න තියෙන්නේ. එතකොට අපි මේ කාල සීමාව තුළ බොහෝ ධර්ම කාරණා සාකච්ඡා කළා. හැබැයි ඒ සාකච්ඡාවන් වල තියෙන අන්තර්ගත කරුණු සියල්ල සම්පූර්ණව සාකච්ඡා කළා කියලාවත් නේද? තව මේකට අදාළ වූ කරුණු බොහෝ තියෙනවායි කියලාවත් නැහැ කියලා තව තියෙන බවත් සිහියට ගන්න ඕන. අනික අපිට කරුණු රාශියකින් හිත බර කරගත්තාමත් අපිට මේ වැඩේ කරන්න බෑ. කරුණු වල බර ඊට වැඩිය තදට දැනෙනවා. දැන් මටත් කරුණු වල බරක් දරාගෙන ඉන්න වෙලාවනේ කරුණු ඒක ඒ නිසා අපි දැන් මේ භාවනාවක් මොකක් අපි මේක පුහුණු වෙනවා අපේ ජීවිතේට ඒ සමාධි වැඩිලි තියෙනවා. ඉතින් ඒව තමන් හින් සැරේ කර කියා ගන්න දේවල් නේ. ඊළඟට ඔය මේ නාම රූප ඉතින් ආයේ කටපාඩමින් රූපයක් දකිනකොට ඔක්කොම කී එහෙම ඉන්න එපා. ඒක එහෙම එකක් නෙවෙයි. මේ ධර්ම කාරණාව දැනගන්නේ අප තුල සිදුවෙන සංසිද්ධිය කුමක්දයි කියලා පැහැදිලි කර ගැනීම පිණිසයි. ඒ සංසිද්ධිය තේරුම් අරගත්තයින් පස්සේ ඒ අපි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ සලආයතනික අත්දැකීම් ලෝකයට මුණ පානකොට අරක ඔක්කොම සිහි කර කර අන්න රූපයක් දැක්කා ඔන්න නාම රූප කියන්නේ මේකයි ඉතින් කටපාඩම් කිය චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්න සංගතිකේ ඉන්න කිව්වොත් මොනවත් නැහැ. අව වටහාගත්ත වැටහීම පිණිස නෙමෙයි කරුණු කියන්නේ. මොකක් පිණිසද? අපට සිදුවෙලා සිදුවෙමින් තියෙන දේ කුමක්ද? මොහොතක් පාසා අපට සිදුවෙන දේ පේනවා, ඇහෙනවා, ආග්‍රහණ දැනෙනවා, රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා, කල්පනා වෙනවා. ඕකනේ සංසිද්ධිය. ඒකේ දැන් පසුබිමයි මේ කතා කළේ. ඊළඟට ඒකේ ප්‍රතිඵලයි කතා කරන්නේ. මොකද ඒක දන්නේ නැතුව අපිට වෙන මොකක් කරන්න බෑනේ. නිකම් ඔය කියන දහම නොදැන හිතන් මේ ඔක්කොම අනිත්‍යයි අනිත්‍යයි කියනකොට අපි අත් වශයෙන් අනිත්‍යයි කියලා දැක්කේ පේනේවා. පේනේවා අනිත්‍ය තමයි. ඒක කතා දෙකක් නැහැ. නමුත් අපේ ඇතුළත රූප වින්දන සංජානන සංචේතන ක්‍රියාකාරීත්වයේ අනිත්‍යතාව අපට අහුනේ නැහැ. ඒකයි වැරද්ද. එතකොට ඒකත් අහු වෙන්න ඕනේ. මොකද එහෙම නැත්තම් එහෙම මේක සිද්ධ වෙනවා. ඉතින් ඒ හින්දා මේ දැන් රූපං දැන් සූත්‍ර වලින් අපිට ටිකක් අරගත්තොත් එහෙම මේ අර කතා කර ආව නේද අපි මොකන්ද මේ පටිපදා මූලාශ්‍ර කියලා එකක්. දැන් ඒකේ මේ බලන්න මේ ඔය මේ ධම්මානුධම්ම පටිපන්නස්ස බික්කවේ බික්කුණෝ අයමනු ධම්මෝ හෝති කියලා එකක් තියෙනවා. ඒක ආන්දරු බලාගනි කියන්නේ ඔය මේ පම්මයක හැටියට නම් පහ පිටුව අර ප්‍රතිපදා කියන එකේ ඔක යනුව නම්බරයක් වෙනස් නේද? නැද්ද? නෑනේ. පහ. දැන් අපිට තියෙන මේ අපි ඒකත් ඕනනම් කතා කරමු නේ. යං රූපේ නිබ්බිදා බහුලෝ විහෙරේ. යම් කෙනෙක් රූපේ නිබ්බිදා බහුලව ඉන්නවා කියලා කියන්නේ මොකක්ද? තමන් ඉතින් මේ රූපේ කියන දේ ලුහු බඳින්න තියෙන දෙයක් නෙමෙයි. දැන් නමුත් සසර හැමදාම සිද්ධ වුණේ ලුහු බඳින එකයි. ඒ විදිහට නිබ්බිදාවට ඒ කියන්නේ ලුහු බඳින්න දෙයක් නැහැ. ඒකේ ආදීනව සහිතයි.
ඇති වී ඒ කියන්නේ ඒ අපි ලෝහ බැඳලා තියෙන ඇත්ත වශයෙන්ම මොකද්ද අපේ මනසේ මවා ගන්නා සංඥා මාත්‍රේ තමයි ලෝහ බැඳෙන්නේ. ඒකට හැබැයි ඒ පරතරයේ පියවන්න දුවන්න ලේසිම දිවට හම්බෙන්නේ නැහැ. ඒකත් අපි කතා කළානේ. ඒ පරතරයේ පිය වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද? ආස්වාදයේ ලැබලා ඉවරයක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙහි සමුදයක් දන්නවා දැන් විනෝදයක් දන්නවා. රූප සමුදය. ඉතින් එහෙම දන්න කෙනා නිබ්බිදා බහුලෝ විහෙරති කියන. දැන් මේවා ලුහු බැන්දොත් ජාති ධර්මයක්, ජරා ධර්මයක්, ව්‍යාධි ධර්මයක් මිසක් වෙන දෙයක් නෙමෙයි කියන්නේ දැන් දන්නවා. ශෝක පරිදේව දුක් දම්නස උපායාස ධර්මයක් තමයි මේ ලබන්නේ. ඒක දැන් දන්නවා. රූපම් පරිජානාති. රූපේ දැන් පිරිසිඳ දැනගන්න. රූපේ මතු පිටින් ඈත තියෙනකොට බල හිටියේ දැන්. දැන් රූපේ පිරිසිඳ දැනගන්නවා. හරි? සෝ රූපම් පරිජානාති පරිමුච්ඡති රූපම්ම. ඉතින් අර විශේෂ නුවණින් බලමින් ඉන්නකොට තමයි ඔය පරිජානාති කියන தත්ත්වය එන්නේ. එසේම දැන් පිරිසිඳ දැක්මක් ඇති වෙනවා කියන්නේ රූපයෙන් හිත මිදෙනවා කියන එක. පරිමුච්ඡති රූපම්ම. රූපයෙන් මිදුණා නම් ජාති ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස උපායාසයෙන් මිදුණා වෙනවා. පරිමුච්ඡති දුක්ඛස්මාති වදාමි. දුකෙන් මිදුණායි කියලා කියන. දැන් අපිට ඊටාම පැහැදිලිව දැනගන්න ඕන අපි කවුරුත් දන්නවා මේ බුදුහාමුදුරුවෝ දුකෙන් මිදෙන මාර්ගය දේශනා කළා. එච්චරමයි දන්නේ අපි දුකක් මොකද්ද දුකෙන් මිදීම ගැන කියලා තියෙන්නේ මොකද්ද කියන එක අපිට විමසීමක් තිබුණේ නැහැ. විමසගත්තට පේන්නේ නැහැ. ඉතින් මේවා පාලියෙන් තියෙන්නේ. සිංහලෙන් ලියුවට හරියට පණිවිඩය එන්නේත් නැහැ. ඉතින් මේ පාලියෙන් තියෙන හින්දා ඒවල තියෙන වටිනාකම ආරක්ෂා වෙලා තියෙනවා. ඉතින් ඒ බස හඳුනාගත්තායින් පස්සේ ඒක මතු කරලා කියන්න ඕන. ඉතින් ඒකයි මේ කරන්නේ. වේදනාත් ඔහෙමයි සංඥාත් ඔය විදියට සංඛාරත් එහෙම දැන් ඔය ඔක්කොම දන්නවනේ වින්දන හැඳිනීම් චේතනා කියන ඒවානේ සංස්කාර වෙන්නේ. ඉතින් ඔන්න ඕක තමයි මේ අයමනු ධම්මෝ මේ ධර්මයට අනුකූල ධම්මානුධම්ම පටිපන්න වෙනවා කියන්නේ මේකනේ. දැන් ඔය බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ මොකද්ද හතරක් ඕනේ කියලා. ඕක මම දකිනවා සමහර තැන්වල තියෙනවා මම හිතන්නේ සංයුත්ත නිකායේ හෝ කොහේ හරි සෝතාපට්ටි ඵලයට යම්කිසි කෙනෙක්පත් වෙන්නේ සත්පුරිස සංසේවෝ සද්ධම්ම ශ්‍රවණං යෝනිසෝච මනසිකාරෝ ධම්මානුධම්ම පටිපatti. ඒකම තමයි ඊළඟ පියවරටත්. ඒකම තමයි ඊළඟ පියවරටත්. ඒකම තමයි ඊළඟ පියවරටත්. පැහැදිලිවම තියෙනවා. ආයේ ඕක මේ වෙනස් කරන දෙයක් නැහැ. දැන් අපි මේක කරලා ඉවරලා ඊළඟට මොනවද කරන්න කිය හොයන්න දෙයක් නැහැ. මේ දිගටම කරගෙන යන්න තියෙන එක තමයි මේ කතා කරන්නේ. දැන් සමහර වහනවනේ එහෙම. ඉතින් ආපුවම හරි කරදරේ නේද? ඊළඟට දැන් මේකේ තියෙන්නේ අපි දැන් දැනගත්ත දේ දැන් අපි ටික පුහුණු කරගෙන යනවා. දුකෙන් මිදෙන්න නෙතිනේ දුකෙන් මිදෙන්න මොකද්ද දැනගන්න. ස්කන්ධ පහේම වේද. දැන් ඉතින් ස්කන්ධ පහ තේරුම් කරලා තියෙන්නේ මම හිතන්නේ අපේ ධම්මානන්ද හඳුරු හැන්දෑවේ වෙනමත් ගොඩක් කරනවානේ. පැයක්මාර ඉතින් මොකද දැන් එක්කෙනෙකුට බෑනේ මහන්සි නේද? උන්වහන්සේ එතකොට අඩුපාඩු ටික පුරවලා දෙනවා. දැන් මම ඉතින් සමහරවල් කියාගෙන ගියා ඔය විහිළුවකුත් කියනවනේ. ඒ අතරේ නේද? ඒ විහිළුවකුත් කිව්වම බෑ සමහරලාට කියාපු කාරණේ තියෙන ගැඹීරත්වය පේන්නේ විහිළුව පේනවා වැඩියෙන්. ඉතින් එතකොට ඉතින් මේ වගේ දේවල් කරගෙන යනකොට ඉතින් මේ නිකන් ඔරෝගනත් බෑනේ. ඒ ඉඳා ඉතින් දැන් බලන්න මේ ඊළඟ යටින් තියෙන සූත්‍රය බොහොම කෙටි සූත්‍රයක්. දැන් රූපය අනිත්‍යයි. අතීත රූප කියන ඒවා දැන් දන්නවනේ. මේ වෙලාවේ අපට මතක් වෙන අතීත අත්දැකීම් නිසා වෙන මොනවද නේ? දැන් අතීතයට ගිහිල්ලා රූප හොයන්න දෙයක් නැහැ අපිට මතක් වෙන දේවල්. ඒක මතක් වෙන්නේ ඇයි? මට ඒක දෙයක් වුණා. ඒ හින්දානේ.
අතීත රූප වින්දන හැඳිනීම් චේතන ඒවා දැන් මතක් වෙලා නිකන් ඉන්නකොටත් ඔහොම කරත් ඉන්නේ ඒව ගැන හිතා නේද? එතකොට මොකද වෙන්නේ? අපි ඉතින් ඒකේ පටලැවිලා යනවා. එතකොට දැන් අපි ධර්මයේ දන්න නිසා දන්නවා මේ අතීතයේ මෙතෙන්ට ඇදිලායි මේගොල්ලෝ. මතු ලබන්න තියෙන දේවල් ගැනත් ඒ විදිහට අපේ තියෙනවා. මේ තාම ලබා ගත්තේ නැහැ. නමුත් ලැබෙන්න යන්නේ ලැබුණු දාට දණී මගේ හැටි එතකොට කියලා අපිට තියෙන එකක්. මේ ලෝකේ කිසි දෙයක් සතු කරගන්න නැති බව පේනවා එතකොට. එතකොට අතීතයේ වුවත් මේ වෙලාවේ සකස් කළේ අර නාම රූප අධ්‍යක්ෂින් ක්‍රමයේ හැටියටමයි. ඉතින් ඒක අනිත්‍යයි. මතු අනාගතයේ උදෙසා අපි මේ මොහොතේ සීන බවනෝ නම් ඒකත් නාම රූපම ඇවිල්ලක්ම තම විඥානයේ පිළිබිඹු වෙනවා. එතකොට ඒ අතීතානාගත දෙකම අනිත්‍යයි කෝපනවාදෝ පච්චුප්පන්නස්ස. ඉතින් මේ මොහොතේ අපි දැන් තියෙනවයි කියලා දැන් අපි හිතා ගන්න දේවලුත් හැම දෙයකම තියෙන්නේ මේ ඔකේ ඔය මේ මොහොතේ වැඩ කරන අනිත්‍යතාව ගැන වැඩියෙන් දැනගන්න ඕන නම් මට මම හිතන්නේ ඒක මට එච්චර කියන්නත් හම්බුනේ නැහැ. ඔය සංයුතනිකායේ හතරවෙනි පොතේ ද්වය සූත්‍ර දෙකක් තියෙනවානේ. ඒක කොහොම හරි හොයලා හදාරන්න. චලාචයෝ ආයාචකී කියන තියෙන්නේ. මේ හැම දෙයක්ම චලනය වය රැඳෙන්නේ නැහැ. අපේ අනවබෝධයට තමයි නිශ්චලත්වයක් පේන්නේ. තියෙන්නේ චලනයමයි. අපේ අත්දැකීම් වල තියෙන්නේම චලනය. ඉතින් අනාගතං රූපන්න දැන් එතකොට මොකද වෙන්නේ? අතීත රූපේ පිළිබඳ අනපේක්ෂිත වෙනවා. ඒව බලාපොරොත්තු වෙලා වැඩක් නැහැ නිකන් අනාගතං රූපන්නා අභිනන්දති. මතු ලැබෙන රූපේ ඒක අභිනන්දනය නොකරනවා. පච්චුප්පන්නස්ස රූපස දැන් අපිට සමුදේවන ඒවාහි දැන් අපි ධර්මයේ දන්නේ හින්දා නිබ්බිදාය විරාගාය පටිපන්නෝ හොති. මේ මොකද්ද කිව්වේ? ඇයි පටිපන්නෝ කිව්වේ? නිබ්බිදාය කියන්නේ දැන් මේකේ වටිනාකමක් වශයෙන් ගන්න පැහැදෙන්න දෙයක් නැහැ. දුකක් හදවනවා ඇරෙන්න. විරාගාය වෙන් වෙන්නයි තියෙන්නේ. එතකොට විරාගාය. ඒ කියන්නේ නිබ්බිදාව නිසා නිබ්බින්දං විරජ්‍යති කියන්නේ අපිට විදර්ශනාවෙන් බලන්න අපිට පුළුවන් වෙච්ච නිසා ඒක අපි මැකිලා යනවා. විරජ්‍යති. ඒකේ මේ ඔය සලායතන නිරෝධය තමයි මේ නිවන කියලා කියන්නේ. චක්කොංච නිරුජ්ජති රූප සංඥාච විරජ්ජති. එහෙමනේ තියෙන්නේ. සෝතංච නිරුජ්ජති සද්ද සංඥාච විරජ්ජති. සෝත කනත් නිරොද්දයි සද්ද සංඥා විරාග මැකිලා යනවා. ඒක කියලා කිව්වේ මැකිලා යනවා. ඊළඟට මොකද්ද කිව්වේ? ගන්ධ සත්තුකර ගානේන්ද්‍රිය ගානං නිරුජ්ජති මොකද්ද ගන්ධ සංඥා විරජ්‍යති. ඒ විදිහට වෙන්නේ මේක. ඒක නිවන කියන ආයතනය හඳුන්වන විදිහක් ඔය. සේ ආයතනේ වේදිතබ්බේ සේ ආයතනේ වේදිතබ්බේ කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන් වහන්සේට කොහෙද ඔය කාරණාව දේශනා කරනවා. නෑ භික්ෂුන් වහන්සේලාට. මොකද්ද මේ ආයතන කියලා හිතාගන්න බැරුව ගියා. භික්ෂුන් වහන්සේලා. ඊට පස්සේ තමයි ආනන්ද හාමුදුරන් වහන්සේගෙන් ඇහැවලු. ආනන්ද හාමුදුරේ වෙලාවේ සඳහන් කළාලු මේ මට තේරෙන හැටියට නම් ඕක සලායතන නිරෝධන සඳහාය භාසිතං කියලා. සලායතන නිරෝධය සලකාගෙන ඔය කියන්නේ කියලා. ඒ කියන්නේ නිවනයි කියලා. ඊට පස්සේ බුදුහාමුදුරන් වහන්සේගෙන් ගිහින් හාමුදුරුවෝ ඇහැව පස්සේ වෙලාවක ආනන්ද හාමුදුරන්ගේ මෙහෙම උත්තරයක් හම්බුනේ කියලා. ආනන්ද පණ්ඩිතයි උත්තරේ හරි මගෙන් ඉස්සල්ලාම ඇහුවත් කියන්නේ ඔක තමයි කියලා. මේක තමයි වේ කියන්න ඕන. එතකොට මේ පච්චුප්පන්නේහි නිබ්බිදා විරාගය තමයි පටිපදාව. මේ පටිපන්නෝ කියලා කියන්නේ පටිපදාව. වෙන මොකුත් නෙවෙයි. ප්‍රතිපදාව.
ඊළඟට ඕක තියෙන ওই විදිහට දැන් රූපං කියලා විතරනේ කිව්වේ. සද්ද, ගන්ධ, රස, මොකද සද්ද නෙමෙයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධ ක්‍රමයටත් ඕක තියෙනවා. සලආයතන සංයුත්තේ ආයතන ක්‍රමයටත් ওই ක්‍රමයම තියෙනවා. ඒකයි අපි තේරුම් අරගන්න ඕන. හරිනේ? දැන් තව එකක් දැනගන්න ඕන. මේ සබ්බූපාදාන පරිඤ්ඤාක සූත්‍රය කියලා එකක් තියෙනවා. දැන් අපි උවමනා ටික කියලා දෙන්න මේ පාවිච්චියට ගන්න නේද? දැන් අපිට උපාදාන වීම සිරිතනේ. දැන් මේ කාරණේ දැනගත්තන් පස්සේ හිතේ උපාදානයක් ඇති වුණයි කියලා බය වෙන්න එපා. දැන් කාරණේ දැනගෙන වඩා ගන්නයි තියෙන්නේ. මොකද උපාදානෙට ඉතින් හැමදාම පුරුදු වෙලා හිටියේ. දැන් බයක් තියෙන එක නම් හොඳයි නරක නෑ. උන්වහන්සේ දේශනා කරන සබ්බූපාදාන පරිඤ්ඤායවෝ භික්ඛවේ දේසිස්සාමි. සියලු උපාදානයන් පිරිසිඳ දැනීම පිළිබඳව ධර්මය මම දේශනා කරේ. හොඳට අහගන්නයි කියලා. චක්ඛුංච පටිච්ච රූපේච උපජ්ජති චක්ඛු විඥාන. දැන් ඕක පාඩනුත් ඇතිනේ ඇහිලම චින්නං සංගති භසෝ පස්සපච්ච වේදනා. ඔන්න ඔතෙන්ටයි කතා කරන්නේ වේදනා. දැන් ඔය වේදනා වෙනකන් මේක ධර්මතා වශයෙන් හේතුඵල න්‍යායෙන් සිද්ධ වුණා. මම මැදිහත් උනේ නැහැ. මම මැදිහත් වෙන තැනින් මේක කඩන්න පටන් ගන්න කියලා මේ කියන්නේ. මම මැදිහත් වෙන තැනින් කඩන්න පටන් ගන්නවා. දැන් මම නම් රතු පෑනින් ඉරකුක් ගහලා දෙනවා කඩන්න තියෙනද? ඕවල නැහැ ඒවනේ. ඒවම් පස්සම් භික්ඛවේ සුතෝ ආර්ය ශාවකෝ රූපස්මින් නිබ්බේ. නිබ්බිදාව පටන් ගන්නෙ වේදනාවෙන්. වේදනාවට එනකොට එතකොට ඕක ඉතින් දැන් ඔන්න වේදනාව පටන් ගන්න ඕන. එහෙම බෑ. එහෙම ඕනේ නැහැ. මේක කොහෙන් මනින්නද? වින්දනයට යන බව දැනෙනකොට මේ වින්දනය මේ සුතෝ ආර්ය ශාවකෝ චක්කුස්මින් නිබ්බද. මේ චක්කු සම්පස්සයෙන් ආපු වේදනාවකට මේ අහුවෙන්නේ ඇසත් නිර්වේදයටපත් වෙනවා. රූපේසුපි නිබ්බින්දති චක්කු විඥානේපි නිබ්බින්දති චක්කු සම්පස්සේපි නිබ්බින්දති වේදනායපි නිබ්බින්දති. ඔය නිබ්බින්දති වෙන්න ඕන ඒතෙක් තියෙන ටිකේ. ඉතින් නිබ්බින්දන් විරා ඒක නිබ්බින්ද වුණා නම් මැකිලා යනවා මැරිලා. දැන් ඒකනේ අර අපි කිව්වේ දැන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී නිබ්බින්දති වෙන හැටි කිව්වනේ. දැන් රූපයක් දැක්ක මනාපමනාපෙට ගියේ වින්දනනේ. දැන් රූපයක් දැක්ක මනාපමනාපෙට ටික මේක සංකතං ඕලාරිකම් පටිච්චසමුප්පන්නං කියලා මේ ඒ රූපේ දැක්ක රූපේ නෙමෙයි. දැක්ක රූපේ කියලා කියන්නේ අපි දැක්ක රූපේ මොකද්ද? නාම රූපේනේ. නාම රූපේනේ. පස්සන්නරෝ දැක්කේදී නාම රූපන්නේ. විඥානයේ විසින් පිළිඹු කරන දේ තමයි අපි දැකලා තියෙන්නේ. එතකොට ඒක හොඳට දන්නවනේ දැන්. කතා කරලා හොඳට නේ. ආන්දරෝ තහවුරු කරලා තියෙනවා බව මට දැනගන්න හම්බුණා කිව්වා මයික්. එතකොට මොකද්ද කිව්වේ මම? විඥානයේ පිළිඹුම ඒකනේ. නාම රූපයක් නෙමෙයි පිළිඹුනේ. එතකොට ඒ පිළිඹුන නාම රූපේ අනිත්‍යයි කියලා නෙමෙයි දකින්නේ. ඒකේ නිබ්බිදාවටපත් වෙන්නේ. මේ ලොකු දෙයක හරයක නෙමෙයිනේ මේ මාව අහුනේ මායාවකනේ කියලා. විඥානයේ මායූපමංච විඥානං කියලා කිව්වේ ඒකයි. ඒක බව දැනගෙන නිබ්බින්දති. චක්කු සම්පස්සේපි නිබ්බින්දති වේදනායපි නිබ්බින්දති. ඔකගේම ඒ කියන වේදනාව දක්වාම නිබ්බින්දති. එහෙනම් මැකිලා යනවා එතන ඉඳන්ම. නිබ්බින්දං විරජ්‍යති. ඒක තමයි අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේහි ඇහි පිල්ලං ගහන තරම් වේගයෙන් උපන් මනාපය උපන් අමනාපය අස්තේට යනවා සිත උපේක්ෂාවේ පිහිටනවා කියලා කියන්නේ. දැන් මේකයි ඒකේ අතර විස්තර වචන ව්‍යංජන වශයෙන් වෙනස් වුණාට මේ කියන්නේ එකම දේ. ඔක තියෙන අර්ථනානත්වය හා ව්‍යංජනනානත්වය කියලා එකක් තියෙනවනේ අපේ මේ දේශනාවේ නේද බුදුරජාණන් වහන්සේ සඳහන් කරන. සමහරවිට ව්‍යංජනනානත්වය කියන්නේ අපි භාවිතා කරන වාක් රටාව. නමුත් කතා කරලා තියෙන්නේ එකමයි.
ඉතින් ওই විදිහට විරජ්‍යති නම් විමුච්ඡති වෙනවමයි. ආය අපිට වෙන කරන්න දෙයක් නැහැ. විමුක්ඛෝ පරිඤ්ඤාතම් මේ උපාදාන තිපජාන. උපාදානයේ පිරිසිඳ දැනගත්තා කියලා එයාට අවබෝධයක් එනවා. දැන් මේකයි මේ කියන්නේ විමුක්ඛෝ අර විදිහට විමුක්ත වෙනකොට විරාගයෙන් විමුක්ත වෙනකොට ඒ කියන්නේ මේ සම්පූර්ණයෙන් රහත් වෙන වෙලාව ගැන නෙමෙයි මේ කියන්නේ. අපි උපාදානයේ ඇති වෙන මොහොතේදී අපේ සිතේ මේ මානසිකාරයේ යෙදෙනකොට සතිය ප්‍රඥාව දෙක යොදනන ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සති පඤ්ඤා කියෝ දෙක එකට යන්න ඕන. සති පඤ්ඤා සතියයි ප්‍රඥාවයි. වායාමයක් එතන තියෙනවා. සති ප්‍රඥා දෙක යනවා කියන්නේ වායාමයේ නොපිරිහි තියනවා කියන එකයි. එතකොට මොකද වෙන්නේ? එය පිරිසිඳ දැනගත්තයි මම මේ උපාදානය පිරිසිඳ දැනගත්තයි කියලා දැනගන්න ඕනේ. මොකද Tamanට තේරුණා උපාදානය වුණා. නමුත් මම ඒකේ මේ යථා තත්ත්වය නුවණින් ප්‍රත්‍යවේක්ෂණය කළා. මැකිලා ගියා. ඒක අන්න ප්‍රත්‍යක්ෂ. මේ එතකොට නිවන සම්දිට්ඨිකයි කියන එකේ දහම සම්දිට්ඨිකයි කියන්නේ ඕකයි. Tamanට ඒ කියන්නේ දැන් සියල්ලෙන් මේ වෙලාවේ රහත් වුණා කියන එක නෙමෙයි. අරමුණෙන් අරමුණත් අපි මොකද වෙන්නේ? උපාදානයේ පිරිසිඳ දැක්කා වෙනවා. එතකොට කොච්චර මේක ක්‍රියාත්මක වෙන දෙයක්ද? ඉතින් මේක මෙහෙම එකක් තියෙනවා. මේ ධහම දැනගත්තාම සිදුවෙන දේ තමයි සතිය નિરાයාසයෙන් මතුවෙනවා. දැන් බලන්න අපි මේව කතා කරමින් මේවා ගැන උනන්දුවෙන් ඉන්නකොට දැන් අපි නිඳා ගන්නවා රැට. නිඳ ගියන් පස්සේ මේ මොනවාක්වත් මතකෙකුත් නැහැ නේද? ඔහේ නිඳ ගිහිල්ලා ඉඳලා ඔන්න ඇහැරෙනවා. ඇහැරෙනකොට මොකද වෙන්නේ? මොකද්ද සිදුවෙන්නේ? ඇත්තම මේවා මේ මගේ මේ වැඩපිළිවෙල මේකයි කියන එක මතක් වෙන්නේ නැද්ද? එහෙම නැති දවස්වල එහෙම කියන්නේ එහෙම දෙයක් අපි දන්නේ නැති කාලෙක මොනවද මතක් වෙන්නේ? මේක මනස නිතරම ඊළඟට මනසේ ස්වභාවයක් තියෙනවා. මේවා හොඳට සකස් වෙනකොට සතිය මතක් කරලා දෙනවා. ඔන්න ඇනගන්න යන්නේ කියලා. ඇයි සල්ල කියලානේ බුදුහාරු දීලා තියෙන්නේ. සබ්බූපාදාන පරියාදාන සූත්‍රයේ එය දැක්වෙන්නේ විමුක්ඛෝ පරියාදානං මේ උපාදානං උපාදානන්ති පජානාති යනුවෙන්. එතකොට මේ උපාදාන සබ්බූපාදාන සූත්‍රයේ මේකෙන් Tamanටම ඒ මොහොතෙහි ඒ උපාදානයේ පිරිසිදු දැනගන්න පුළුවන්. දැන් මට ඒ ගැන කලබලයක් නැහැ. හැබැයි නතර වෙන්න හොඳ නැහැ. නතර වෙන්න හොඳ නැහැ. ඊළඟට දැන් මම තව දෙයක් කියන්න. මේකත් දැනගත්තොත් හොඳයි. මේක දහම් මගේ ඉදිරියට වැඩෙන්න උවමනා කරන ඊටාම වැදගත් ආකල්පයක්. මොකද දැන් අපි කවුරුවත් දුගතිගාමී වෙන්න කැමති නැහැනේ. ඈ? දුගතිගාමී වෙන්න කැමති නැහැනේ අපි කවුරුවත් නේද? දැන් හරි ඒකත් හම්බුණා ඈ. මේක කියලා පටන් ගත්තා ඒකින්ද. මේක බැයි මං හිතන්නේ මේක තියෙන්නේ ප්‍රපංචකරණය කියලා ෆයිල් එකක් තියෙනවානේ මේ ලිපි ගොනුවක් තියෙනවානේ. ඒකේ දෙවෙනි පිටුවේ බද්දක සූත්‍රය ගැනත් අපි ටිකක් තේරුම් ගමු. මේ ඔක්කොම මේ අපි අවසාන වශයෙන් මේ අපිට අපේ වැඩ කටයුතු පිණිස දැනගන්න ඕන කරන ඒවා මේ ධර්මයේ මූලික කාරණා අපි දැන් ගොඩක් කතා කරලා තියෙනවා. මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ භික්ෂුන් වහන්සේලා කෙරෙහි සානුකම්පිතව පදාළ දේශනාවක් බද්දක සූත්‍රය. එතකොට භික්ෂුන් වහන්සේලාට විතර නෙවෙයි අපි කාටත් මේක වළංගුයි. හරිද? తත්‍රකෝ ආයස්මා සාරිපුත්තු භික්ඛු ආමන්තේ. එහිදී ආයස්මත් සාරිපුත්‍රයන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඇමතුවා. දැන් මෙන්න මේක දැනගන්න හොඳම දෙයක් මේක. තථා තථාවසෝ විහාරං කප්පේති තථා තථාස කප්පයුතු න බද්දකං මරණං හෝති.
තථා සෝ වික්ඛු විහාරං කප්පේ. ඒ වෙලාවට එළඹෙන දේවල් වලට ඔහෙ අහුවෙවි වාසය කරනකොට තථාතථාස කප්පේතු ඒ විදිහෙම ඔය තියෙන දේවල්ට අරක තියෙනවා මේක තියෙනවා අර වැඩේ කරන්න දෙනවා මේක අරවා මේ විහාරං කප්පේතු න බද්දකම් මරණං හොති හොඳ යහපත් මරණයක් නම් වෙන්නේ නැහැ කියලා. න බද්ධිකා කාලකිරියා යහපත් කලුරිය කිරීමක් නම් වෙන්නේ නැහැ කිව්වා. බික්ඛු තථා විහාරං කප්පේති යතා යතාස විහාරං කප්පේතු න බද්ධිකම් මරණං හොති න බද්ද. දැන් මොකද්ද මේ ඉදාවසෝ බික්ඛු කම්මාරාමෝ හොති. ඔන්න හොඳට මතක තියාගන්න. බික්ඛු විතර නෙමෙයි අපි කට්ටියම වැඩ කටයුතු වල ඇලිච්ච ගමම්මයි කම්මාරාම. ඉවරයක් නැහැ විරාමයක් ගන්නෙම නැහැ වැඩ. නූතන සංස්කෘතිය මේ වැඩ මානසිකත්වයක් උගන්වන හඳුන්වා දෙන සංස්කෘතියක් ලෝකේ දැන් තියෙන්නේ. වැඩ මානසිකත්වයක් නේද? වැඩ මානසිකත්වයක් හඳුන්වා දුන්නොත් තමයි දියුණු වෙන්නේ කියලා ලෝකේ දේශපාලනඥයොත් ආර්ථික විශේෂඥයොත් ලෝකයට දෙනවා. නමුත් නිවන් දකින්න ඒකෙන් බෑ. අපේ පැරණි මිනිස්සු අපේ ලංකාවේ මේ අද වගේ සංකීර්ණ ජීවත් වෙන්නේ නැහැ. මීට අවුරුදු 100කට එහා පැත්ත ගත්තාම සංකීර්ණ නැහැ එච්චර. මිනිස්සු කුඹුරු ගොවිතැන් කළා කන්නට. ඊට පස්සේ හේන් ගොවිතැන් කන්නට කරා. ඊට පස්සේ මේ තව එළවලු වගාවන් ඒ ඕන වෙලාවට සාත්තු සප්පායන් කිරින් ඒවා කරගෙන ගම්දනවල ඉන්නවා. ඉතින් ඉන්නකොට ඔය පොල් ගස් යට අර මේ එක්ක වෙලා හැන්දෑවට කයිවාරුක ගහ ඉන්නවා එක දේවල් ගැන. දැන් මේ බණ දහම ගැන නෙමෙයි. ඉතින් ගයිගර් පඬිතුමා ලංකාවට ඇවිදින් ලංකාවේ ඇවිදගෙන යනකොට ගයිගර් දන්නවනේ විල්හෙල්ම් ගයිගර් ජර්මන් ජාතික පඬිවරයෙක්. එයා පෙරදිගට හරි ආස කෙනෙක්. ලංකාවටත් ආසයි ලංකාවේ වැඩි ජනතාවටත් හරි ආදරේය. මේ එයා ලංකාවට ඇවිදලා එයා සංචාරය කරනකොට මේ හැන්දෑකරේ පොල් ගස් යට මිනිස්සු එක්ක වෙලා විටහ පහපා කකා කයිවරු ගගා ඉන්නවලු. මෙයාට හරි ඊර්ෂියාවක් ඇති වුණාලු. මේ මිනිස්සු කොච්චර සැනසille සාහනෙන් ඉන්නවද අපිට විනාඩියක් නැණි ඔහොම ඉන්න. දැන් අද අපිට වෙලා තියෙන මොකද? කම්මාරාමෝ හෝති කම්මරතෝ එහිම ඇලිලා ඉන්න. කම්මාරාමතං අනුයුක්තෝ එහිම අනුයුක්තව ඉන්න. ඊළඟට බස්සාරාමතං හෝති බස්සාරාමෝ බස්සාරාමතං අනුයුක්තෝ. බස්ස කියන්නේ මොකද? කයිවාරු. දැන් අරගොල්ලෝ හිටියේ පොල් ගසට කයිවාරු හැබැයි. මොකද එයාට ධර්මයේ කියලා දෙන්න හිතුනේ නැහැ කවුරුවත්. නමුත් සැනසille හිටියා නේ අවශ්‍යතා අඩු නිසා. අද අපිට අවශ්‍යතා වැඩි කිසිම සැනසෙල්ලක් නැහැ. අර බස්සාරාම හරියට කතා බහ. දැන් අපිට කතා බහ කොච්චරද කියන ඔය බස්සාරාමතාව කියන එක ගන්නකොට තමන් කතා කරනවා කියන එක නෙමෙයි. විතරක් නෙමෙයි. කවුරු හරි කතා කරන්න නැත්නම් ඒත් ප්‍රශ්නේ. ලෝකෙම තියෙන ජනමාධ්‍යත් එක්ක එක්කහ වෙලා තියෙන කුණු කන්දල් ඔක්කොම ඔලුවට එක්කහ කරගන්න එකයි ඉතින් බස්සාරාමතයි ඕපාදූප වලටයි. තේරුණාද? බස්සාරාමතාවටයි ඕපාදූප වලටයි. මනුෂ්‍යයාගේ సంతානය දූෂිත භවෙන් දූෂිත බවට යනවා. කිසිම දවසක පිරිසිදු කරගන්න බැරි විදියට. ඒ නිසා මේ සමාජයේ තියෙන පහත් දේවල් ඔක්කොමත් ඔය මේ අන්තර්ජාලගත කරලා තියෙන්නේ. ඉතින් මිනිස්සු නන්නතරයි. දැන් ඒ නිසා මේක තේරුම් ගන්න. නිද්දාරාමෝ. දැන් අද කාලේ මං හිතන්නේ නිද්දාරාමේ දැන් පුංචි අපි කුඩා කාලේ අපි නිදාගත්තේ 7ට ගෙදර. දැන් ළමයෙක් නිදන්නේ 11ට. 11 පහ වෙලා. අපි නිදාගත්තේ 7ට.
හැබැයි ඇහැරලා හිටියයි කියලා දියුණු වෙච්ච දෙයක් නෙමෙයි තියෙන්නේ ගොඩාක් කුණු කන්දල්. ඉතින් අපි ඇඟට කමන්නේ ඉතින් මෝඩකම හරි වැඩේනේ දියුණු අපි නිදාගත්තා. හැබැයි දැන් එච්චර නිින්ද යන්නේ නැහැ. දැන් නිින්ද යන්නේ පැය 4යි 4:00 රැයකට. ඊටවල නිින්ද යන්නේ නැහැ. හැබැයි දැන් නිද්දාරාමේහි ඇලුනහම මොකෝ වෙන්නේ? ඝන සංගණිකාරය මොකද? පිරිස් එක්කම ඉන්නවා. පිරිස් එක්කම ඉන්නවා. කාය විවේකයක් චිත්ත විවේකයක් ගන්නෙම නැහැ. හුදකලා විවිතං සේනාසනම් භජති ඇත්තෙම නැහැ. ඉතින් මොකද කරන්නේ? දවස පුරාම ඔහේ ගත වෙලා යනවා. සංසග්ගාරාමතා. ඒ කියන්නේ නොයේක් පිරිස් හා කණ්ඩායම් සමග එක් වෙනවා. පපංචාරාමෝ ඉතින් වෙන දේ ඊළඟට තණ්හා ඒ කියන්නේ පපංචාරාම කියලා කියන්නේ සංකල්පනා ජාලයක පටලැවෙනවා. තණ්හා මොකද ඒකට කියන්නේ පපංච සංඥා සංකාවෝ පුද්ගලයාගේ මනස පෙරලි කරනවා. පුද්ගලයා හැසිරෙන්නේ ඒ ප්‍රපංචයට අනුවයි එතකොට. එවං කෝ ආවසෝ බිකු තථා තථා විහාරං කප්පේ. ඔන්න ඕකයි ඔය තථා තථා විහාරං කප්පේති කියන එකෙන් කියන්නේ කියලා මේ සරියුත් හාමුදුරු කියලා දෙනවා. යථා තථාස විහාරං කප්පේතු. දැන් බුදු සරියුත් මහරහතන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරන කාලේ ඒ සමාජයේ සංකීර්ණ වෙලා තිබුණේ නේද? නමුත් අද වෙනකොට ඒක බොහොම සරල සමාජයක්. අද වෙනකොට මෙහි අඹ භික්ෂු ජීවිතේ නන්නතරයි. ඔව්. දිට්ටි ගානන් දිට්ටි විසුකන් දිට්ටි විපන්දිතන් ඈ ඕවා මේ හැම එකම අවුල් වෙලා තථා තථාවසෝ විහාරං කප්පේති යථා යථාස විහාරං කප්පේතෝ බද්දකම් මරණං හොත. කොහෙද මං කිව්වේ? හරි. එවං කෝ ආවසෝ බික්ඛු තථා තථා විහාරං කප්පේති යථා යථා විහාරං කප්පේතෝ න බද්දකම් මරණං හොති. ඔය කියාපු ආකාරවලට ජීවිතය ගෙනිත්තොත් භද්‍රක මරණයක් නෑ. අපිට හිතන ඔය බද්දක මරණය කියන්නේ ඔක සුන්දර මරණය. කිසි දිනක දුගතියට නොයැටෙන විදර්ශනා ප්‍රඥා ඇත්තෙකුගේ මරණය. රහත් උනේ නැතත් ඈ රහත් උණු කෙනාගේ මරණයත් බද්දික මරණයක් තමයි. ඈ අද එහෙම නෙමෙයි මගේ අම්මේ නේද? ඔය කියන්නත් බෑ. අයං උච්චතාව සුභික්ඛෝ සක්කායාබිරතෝ නපහසි සක්කායං සම්මා දුක්ඛ සම්ති කිරියාය. ඔන්න වෙච්ච වැඩේ. කළුවකුරෙන් දාලා තියෙනවා ඈ. මෙන්න මේකටයි මේ කියන්නේ සක්කායෙහි ඇලුනේ සක්කාය අත නොහැලේ සක්කායන් මනවින් දුක් කෙලවර කිරීම සඳහා සක්කාය අතහැරියේ නෑ කියන්නේ ඔන්න ඕකටයි කියලා කිව්වා. සක්කාය කියන එක දන්නවනේ පංච උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධ අතහැරියේ නෑ. සක්කාය අතහැරියේ නැතුව මලා. හැබැයි අතහරින්න ඉගෙනගෙන ඒ පුහුණු වෙමින් ඉන්න කෙනෙක් ඇටියට මලක් කමක් නෑ. පස්සේ හරියක ඉවර වෙනවා. එහෙම නැත්තම් දුගති. දැන් එහෙනම් දුගති බය විමුක්ත වෙන්න දත යුත්තේ කොහොමද? මූලික කාරණා. තතහා තතහා උසෝ විහාරං කප්පේති යතහ යතහස විහාරං කප්පේතෝ බද්දකම් මරණං හෝති. දැන් එහෙනම් භද්‍රක වූ මරණ සුන්දර මරණයක් සඳහා ඊට අනුකූල වූ විහරණයෙහි ඉන්නවා නම් අන්න ඒක හොඳයි. එතනදී මොකද වෙන්නේ? බද්දික මරණයක් වෙනවා. තථා තථාස විහාරං කප්පේතෝ බද්දකම් මරණං හෝති. බද්දිකා කාලකිරියා. මොකද්ද? ඉදහවසෝ බික්ඛු න කම්මාරාමෝ. නොයේක වැඩ රාජකාරී පටලවා ගත්ත දේවල් බහුලයි. න කම්මරතෝ න කම්මාරාමතං අනියුත්තන බස්සාරාමං අනද. කතා කර කර ඉන්නේ. දැන් මාත් බලාගෙන ගියා මේ ටිකේම කතා කර කර හිටියා නේ. න නිද්දාරාමෝ. ධර්මයේ ඉඳ ප්‍රශ්නයක් නැහැ. න නිද්දාරාමෝ. නිද්දාරාමෝ. න සංගණිකාරාමෝ. පිරිස් න සංසග්ගාරාමෝ.
ඒ කියන්නේ කවුරු හරි ආසරයට නැත්තම් ඉන්නත් බෑ පාළුවේ. ඈ? න පපංචාරාමෝ. දැන් සලායතනික නිමිති ඔස්සේ ප්‍රපංචයන්ට වැටෙන්නේ නෑ. පපංච රතෝ. න පපංචාරාමතං අනියුත්තෝ. ප්‍රපංචේ හැලුනේ නෑ. ආන් එබඳු කෙනෙකුගේ මරණය බද්ධිකම් මරණ. නේද? අයං උච්චතාවසෝ බිකු නිබ්බානා බිරතෝ පහසි සක්කායන් සම්මා දුක්ඛස්ස අන්තිකිරියයි. මනමින් දුක් කෙලවර කිරීම සඳහා සක්කාය අබිරතිය අතහැරියා කියන්නේ ඒකයි කියලා බුදුහාම ආනන්දහාම මොකද මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ වාදාලා. හරිද? දැන් ඒක ඝාතකී කියන්න ඕන වෙලත් යනවනේ ඝාත. දැන් එක්තරා විදිහකට ඇත්ත වශයෙන් මේ කාල සීමාව අපි කරගෙන ආපු වැඩවලදී පාලි කියන්න සිද්ධ වුණා මට. මොකද මගේ තනි අදහසක් මං කියනවා නෙමෙයි. ඒ නිසා පාලිය අරගෙන පෙන්නලා මේ මෙන්න මෙතනයි තියෙන්නේ කියන එක මම පෙන්නලා කරන්නේ බුදුරජාණන් වහන්සේ ඒ වගේම සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මහා කච්චායන මහරහතන් වහන්සේ ඒ වැනි ආර්ය උතුමන් මේ ලෝකයට මේ සද්ධර්මයේ පෙන්වා වදාළ විදිය මෙහෙමයි කියන එක පෙන්눔 කරන්න ඕන නිසාමයි ඒක කරන්නේ. එහෙම නැත්නම් සොමතයක් කිව්ව වෙනවා. හොඳයි. දැන් අපි අර කාරණේට යමු. මොකද්ද මේ අර පමාද විහරණයක් වෙන? දැන් අත්ත වශයෙන් අපි මේ කතා කළේ සූත්‍රානුසාරීව. මේ සූත්‍රානුසාරීව කතා කරන්න ගියාන් පස්සේ පුංචි අභියෝගයකුත් පුංචි නෙමෙයි ප්‍රබල අභියෝගයක් තියෙනවා. ඉතින් ඒක නිසා මම මේ පිළිසමුපා දහම කියන පෙදක්ම කියන මේ පොත දැන් අතට ලැබිච්ච හින්දා මම මේ කියන්නේ ඒකේ 14 වෙනි පිටුවේ තියෙන කොටසක්. දැන් කාටද ලැබිලානේ තියෙන්නේ? ඒක සිහිපත් කරමු. දැන් එහි සඳහන් වෙනවා මෙන්න මේව. මොකද දැන් සූත්‍ර විනයාපි ධර්ම අට කතාවල තියෙන විවරණ අපේ කටුකුරුන්ද හාමුදුරුවෝ භාවිතා කරන්න ගියේ නෑ. අට කතාවල ඒවා. මොකද එතකොට ධර්මයේහි යම් යම් පැහැදිලි කර ගැනීම වල පරස්පර විරෝධතා ඇති වෙනවා. ප්‍රායෝගිකත්වයට බාධාවක් හින්දා. දැන් මෙන්න මෙහෙම බලන්න අපිච්ච සුත්තන්තාපි ධම්ම විනයට්ට කතාසෝ ඒ කළු අකුරෙන් වරහන් කරලා තියෙන්නේ. සූත්‍රාන්ත විනය 14 වෙනි පිටුවේ අපිච්ච සුත්තන්තාපි ධම්ම විනයට්ට කතාසෝ සූත්‍රාන්ත අභිධර්ම විනය කියන ත්‍රිපිටකයටම තියෙන අටුවාවන් හි ආගතෝ සබ්බෝපි තේරවාදෝ පැමිණියා වූ සියලු තේරවාදය අත්තනෝමති නම් වේ. තම්පන ඒ කියන්නේ සූත්‍ර පිටකය නෙමෙයි මේ. ඒවා පිළිබඳ ආවා වූ සියලු තේරවාද. ඒ කියන්නේ අටුවා නයින් එන්නේ. තම්පන අත්තනෝමතින් ගහෙත්වා කතෙන් තියෙන ඒක තමාගේ ඒක අත්තනෝමතියක් නම් එයගෙන කතා කරන්නහු විසින් න දල්ල ගාහන් ගහෙත්වා වෝ හරි තබ්බන් දැඩිව අරගෙන ව්‍යවහාර කරන්න එපා. කාරණං සල්ලක්කෙත්වා අත්තේන පාලෙන් පාලියාච අත්තං සංසන්දෙත්වා කතේ තබ්බන්. එතකොට කරුණු සලකා බලා අර්ථය හා පාලියත් පාලිය හා අර්ථයත් සසඳා කිව යුතුය. නේද? දැන් ඒකේ පිටු දෙක තුනක තියෙන විස්තරයක්. ඒක මම බොහොම සංක්ෂිප්ත මේවල කියලා. යනුවෙන් සමන්තිපාසාදිකා විනයට්ට කතාවේදී සඳහන් කරති. අත්තනෝමතියට වඩා ඔක තියෙනවා ඔය මහා පදේශ කියලා එකක් තියෙනවා. මේ බුදුහාමුදුරු දුන්නු මහා පදේශ හතරකුත් තියෙනවා. ඒ බුදුහාමුදුරන් වහන්සේ දුන්නු මහා පදේශ හතරේ තියෙන්නේ අවසාන අරමුණ සුත්තේ ඕතාරිය තබ්බා විනය සන්දස්සේ තබ්බා කියලා. ඒ කියන්නේ චතුරාර්ය සත්‍යෙහි බහා බලන්න රාග දෝෂ මෝහ ක්ෂය වීම පිණිස වන්නේද කියලා විනයෙහි සසඳා බලන්න. ඒකෙන් කරුණක ධර්මාර්ථය පැහැදිලි පෙළදහම ඒ පාලිය කියන්නේ පෙළදහම. එතකොට
මේ අටුවාවල තවත් මේ එකක් දුන්නා. සුත්තානුලෝම ආචාර්යවාද අත්තනෝමති කියලා. සුත්තානුලෝම ආචාර්යවාද අත්තනෝමති කියලා. දැන් අත්තනෝමතිය ගන්නවා නම් කරුණු සලකා බලන්න ඒක දැඩිව ගන්න එපා කියලා මෙහිම තියෙනවා. අත්තනෝමතිය හැම අතරින්ම දුර්වලය සබ්බ දුබ්බලා. ඒ වචනේ මෙතන මම දාලා නැහැ. ඊට වඩා ආචාර්යවාදයේ බලවත්. ආචාර්යවාදයට වඩා සුත්තානුලෝමය බලවත්. සුත්තානුලෝමයට වඩා සූත්‍රය බලවත්. එනිසා සුත්තස්මින් යේවටා තබ්බං. එහෙන් සූත්‍රයේ හිම සිටිය යුතුය. ඒකයි දැන් මේ අපි මේ කරේ. ඒකයි මොකද දැන් අපිට ඕන කරන්නේ අපේ සසර ජීවිතය කෙට කරගන්න නෙවෙයි වෙන මොනවාක්වත් ඕමනාවක් කෙටි කරගන්න නෙවෙයි ඉවර කරගන්න. කෙටි කරගන්න. ඉතින් අපිට ඉවර කරගන්න දක්ෂ නැත්තම් කෙටි හෝ වේවා කියලා තමයි මේක කරන්නේ. එතකොට අපිට කිසි විදිහකින් මේ සංකල්පීය ගැටෙන එක නෙවෙයි ඕන ගානේ. ප්‍රපංචකරණය වන ස්වභාවයෙන් අත්මිදන එකයි. ප්‍රපංචකරණය නම් ප්‍රසිද්ධ වෙන්නේ නැත්තම් මොන ගැටුමක්වත් නැහැ. මොන ගැටුමක්වත් නැහැ. දැන් ඒකනේ කිව්වේ අර ඉන්ද්‍රිය භාවනා ඉන්ද්‍රිය මොකද්ද මේ මදුපිණ්ඩික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගෙන් අහනකොට කවුද අර දණ්ඩපාණී ශාක්‍ය කායෙක්වත් රණ්ඩු නොවී ඉන්න වාදය තමයි මගේ වාදය කියන්නේ කෙටියෙන් වදාළේ. එතකොට බුදුහාඳුරන්ට කිසි කෙනෙක් එක්ක ගැටුමක් නැහැ. බෞද්ධයාට කිසි කෙනෙක් එක්ක ගැටුමක් තියෙන්න විදිහක් නැහැ. ගැටුමක් තියෙනවා යනු ප්‍රපංචකරණයක් ඇති වෙලා බලන්නකෝ. ඒකයි මේ ඕන කරන්නේ. එතකොට මේ දැන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා නාහං භික්ඛවේ ලෝකේන විවදාමි. මහණෙනි මම ලෝකයා සමග වාද කරන්නේ නැත. හැබැයි ලෝකෝච භික්ඛවේ මයා විවදති. ලෝකයා නම් මායක වාදෙට එනවා විවාද කරනවා. ඉතින් බුදුහාඳුර මොකද කරන්නේ? හීන්සරේ එයාගේ චින්තනයේ තියෙන දුර්වල තැන යාටම දැක ගන්න විදිහට ප්‍රශ්න කරනවා. ඊට පස්සේ කර ඉන්නවා. දැන් පත්තක් කන්දු අදු මොකෝ නේද? අප්පටි බානෝ මොකද කරන්නේ කියලා අප්පටි ඉන්නවා. මේ ඒක විතරයි කරන්න තියෙන්නේ අපිට. ඒ කියන්නේ ඒක කාටවත් මේ ඒ කියන්නේ බුදුහාඳුර ඒකලේ යාට හිංසාවක් නෙමෙයි. එයාගේ මනස එයා තුල තියෙන දේ තමයි ඔය මේ දැන් ඔය සමහර සූත්‍රවල තියෙනවනේ මේ කියලා මේ බුදුහාමුදුරුවෝ දැන් ඔය තිත්තායතන සූත්‍රය ගැන උනත් මතක් කරලා සඳහන් වෙන්නේ වෙන කිසි කෙනෙකුට අභියෝග කරන්න තැනක් අල්ලන්න බැරි දහමක් තමයි මේ බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළේ. වෙන කිසිම කෙනෙකුට අභියෝගයක් ඉදිරිපත් කරන්න බෑ. ඉදිරිපත් කරනවා නම් තේරිලා නැති හින්දා කරන ඉදිරිපත් කිරීමක් මිසක් වෙන මොකුත් නෙමෙයි. තේරුනොත් නම් තමන් අනුන් එක්ක වාදෙකුත් නැහැ. අනුන්ගේ වාදයකට දැන් බුදුහාමුදුරුවෝ වදාළේ මොකද? න වාද ප්‍රමුඛානි සංසා ධම්මං පරියාප්නිත. වාදයෙන් මිදීම සඳහා ධර්මයේ පුහුණු නොකළ යුතුය. න උපාරම්භානි සංසා ධම්මං පරියාප්නිතබ්බං. වාදාරෝපණය කරනු පිණිස ධර්මයේ ප්‍රගුණ නොකළ යුතුය. ඒ දෙකම බුදුහාමුදුරුවෝ අයින් කළා. ඒ නිසා දෙසටක් දෘෂ්ටිම බුදුහාමුදුරුවෝ මේ ඒවායේ දෘෂ්ටියේ තත්ත්වයක් එහි සමුදයක් ඒ දෘෂ්ටිය ඇති තැන ප්‍රතිඵලයක් බුදුහාමුදුරුවෝ දැනගත්තා කියලා නේ. එසේ දැනගෙන එයද පස්සේ පත්‍ය කරගෙන ඇති බව දත් හේයින් එය බුදුහාමුදුරුවෝ අතහැරියා. එච්චරයි. කාටවත් මොකෝ කිව්වේ නැහැ.
අපි මේක හරියට තේරුම් අරගන්න ඕන. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ බුදුහාමුදුරන්ව වැරදි ලෙස නියෝජනය කරන ආකාර දෙකක්. මට ඒකට පාලි වාක්‍යයක් පාඩම් නැහැ මේ මං ගාව දිනනවා මේ වගේ කාඩ් එකක් ලියලා ඒක. එකක් තමයි මේ නෑ ඒක පන්සලේ ඇත්තේ. එකක් තමයි මේ වැරදි ලෙස තේරුම් ගැනීම. අනික තමයි ප්‍රසාදය. බුදුහාරොංග අඳුනන්නේ නැහැ. පැහැදීම තියෙනවා. නියෝජනය කරන්න කියලා බුදුහාරොංග වරද්දනවා. ඒ වෙන්න පුළුවන් නේ. උන්වහන්සේව නියෝජනය වෙන්නේ නැති. එතකොට ඒ දෙගොල්ලම අභාචික්කණය කරනවා මට කියලා තමයි කියන්නේ බුදුහාර. අසත්තේන අභූතේන අභාචිකති. අසත්තේන අභූතේන අභාචික්කණය කරනවා කියලා කියන එකේ තියෙන අධික කොට කීම කියන තේරුමකුත් තියෙනවා. මම හිතන්නේ ඒක තමයි නියම තේරුම නේ. අධික කොට කියනවා. ඒක කරන්න හොඳ නැහැ කියලා කියනවා. ඒක ධර්මයේ දැනගන්න ඕනේ. බුදුහාමුදුරන් වහන්සේ සඳහන් කරනවා ඒ සාමඤ්ඤඵල සූත්‍රයේද බ්‍රහ්මජාල සූත්‍රයේදී. බ්‍රහ්මජාල සූත්‍රයේ මුල තියෙනවා ආකල්පයක් නේ. මොකද්ද? යම් කෙනෙක් මහණෙනි මේ තෙරුවනට ගර්හා කරන්නේ නම් තමන් එහිදී දොම්නස් නොවිය යුතුය. ඔබ දොම්නස් වන්නේ නම් යථාභූතයට එය ඔබට බාධාවක්ය. යමෙක් පසසන්නේ නම් එයට සතුටු නොවිය යුතුය. කුමක් නිසාද? ඒ පසසන්නේ හරියට දැනගෙන නොවන නිසා. ඊළඟට මං තව දෙයක් මතක් කරන්න උවමනාවක් තිබුණා. මොකද්ද මේ අර කවුද ආජීවක ශ්‍රාවකයා ආනන්ද හාමුදුරුවොත් එක්ක සංවාද කරපු නේද? මේ ආජීවක ශ්‍රාවකතුමා මේ එතකොට අන්‍ය දෘෂ්ටික කෙනෙක් නේද? එයා ආනන්ද හාමුදුරුවන්ගේ දේශනාව දැන් මතකනේ මම මුල්ල දවසේ මතක් කළානේ. නැති අය හිටියද මෙතන? නෑ හිටියා නේද ඔක්කොම? මතකනේ නේද? අර ආනන්ද හාමුදුරුවන්ගෙන් ඇවිල්ලා අහනවා ස්වාක්ඛාත දහමක් දේශනා කරන්නේ කවුද? සුපටිපන්න වෙන්නේ කවුද? සුගත වන්නේ කවුද කියලා. එතකොට ආනන්ද හාමුදුරුවෝ ඉතින් මෙයාට මේක තේරුම් කරලා දෙන්න නම් එයාට ප්‍රශ්න ස්වරූපයෙන් දෙන්න ඕන. විස්තරයක් කළාට හරියන්නේ නැහැ. ඒ නිසා යම්කිසි කෙනෙක් ස්වාක්ඛාත ධර්මයක් දේශනා කරනවා කියලා කියන්න නම් රාග දෝෂ මෝහ ක්ෂය කරන දහමක් කියනවායි කිව්වොත් ඔබට මොකද හිතෙන්නේ කියලා ඇහුවයි කිව්වනේ. එතකොට ඉතින් රාග දෝෂ මෝහ ක්ෂය කරනවා නම් ඉතින් කොච්චර හොඳද නේද? දැන් ඔය තියෙන 13 වෙනි පිටුවේ දැන් ඔය මං කියන්න යන වාක්‍යය තියෙන. ඉතින් එතකොට ඊට වගේම දැන් යම්කිසි දහමක් පිළිපන්න නම් දැන් අපි මේ පිළිපන් පුද්ගලයෙක් වෙන්න උවමනා කරන දේ දැනගත්තේ නේ ප්‍රතිපදාවට. කුමකට පිළිපන් කෙනාද නිවැරදි මගට රාග දෝෂ මෝහ නැති කිරීමේ පිළිවෙතට පිළිපන් කෙනා තමයි නියම සුපටිපන්නයා කියලා කවුරු හරි කියනවා නම් ඔබට මොකද හිතෙන්නේ? යම්කිසි කෙනෙක් රාග දෝෂ මෝහ ක්ෂය කළා නම් ඒ බඳු කෙනෙක් තමයි සුගත වෙන්නේ කියලා කිව්වොත් ඔබට මොකද හිතෙන්නේ? දැන් එයාටයි ප්‍රශ්නේ යොමු කරන්නේ. ඉතින් එහෙමනම් ඉතින් නරක වෙන්න විදියක් නැහැ නේ. ස්වාක්ඛාත සුපටිපන්න සුගත ඔතනම තමයි කියලා එයාම තීන්දුව කළා. ඊට පස්සේ මොකද උනේ? ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද හාමුදුරුවෝ දේශනා කරනවා ඔන්න මං එහෙම ඔබට බණ කිව්වේ නෑ. මං එහෙම ඔබට බණ කිව්වේ නෑ. ඔබ වහන්සේමයි බණ කිව්වේ. ඒ ඔබ වහන්සේමයි බණ කිව්වේ කියපු එක පාලියෙන් මම මේ කියන්නේ. අච්චරියම් බන්ති අබ්බුතම් බන්ති. අර ආශ්චර්ය මතකයි නේද? අසුරු සන කියන එක. අසුරක් ගහන සන. අසුර ඇඟිලි පොලන්නට නිසිමය. අද්භුතං පෙර නොවුවක් මේ ඔබ කියන්නේ. නචේවන නාම ධම්මුක්ඛංසනා. තමන් වහන්සේගේ ධර්මය හොවා දැක්වේද නැත. සදම්මුක්ඛංසනා. සදම්මුක්ඛංසනා ධර්මයේ උත්කර්ෂණය කළේ නෑ. නච පරදම්මාපසාදනා.
අනුන්ගේ ධර්මය අප්‍රසාදයට පත් කළෙත් නැහැ. ආයතනේව දේශනා කරුණට අදාළවමයි දෙසුම ගියේ. ආයතනේව දේශනා අත්තෝච වුත්තු අර්ථයේද කුළු ගැන්නුවා. අත්තාච අනුපනීතා අත්තාච අනුපනීතා. ඔන්න හොඳට දැනගන්න හොඳ වචනයක් මේ තියෙන. මොකද මේ කියන්නේ? තමාව ඉස්මතු කළේ නැහැ. තමාව ඉස්මතු කළේ නැහැ. මේක සිංහලෙන් මම දාලා තියෙන්නේ ඒ විදිහට නෙවෙයි. තමා මෙබඳු යයි නොකියන ලද්දේ කියලා. තමා මෙබඳු යයි ඒ කියන්නේ තමන්ගේ තරාතිරම් කියන්න ගියේ ධර්මය නම් මෙන්න පැහැදිලි කරලා. ඉතින් හරි සතුටු වුණා නේද? ඒ ධර්ම දේශනා රටාව ගැන සතුටු වෙලා. අද පටන් මම මේ ශාසනයේ උපාසකෙක් හැටියට දරන්නේ කියලා තමයි ගියේ නේ. ඒකයි. දැන් හරි. දැන් ඊළඟට යනවා අපි මොකටද? දැන් අපි මේ වඩා ගන්න යන්නේ ඔක්කොම. වඩනකොට ඉතින් පොඩි පොඩි ප්‍රමාදයන් සිද්ධ වෙනවා. ওই සිද්ධ වෙන එක ගැන බුදුහාරෝ දැකලා තියෙනවා. හැබැයි මේ ප්‍රමාදය සෝතාපන්න පුද්ගලයෙකුගේ ප්‍රමාදය ගැටලුවක් නෑ. යා ප්‍රමාද වුණත් පල්ලෙහාට යන්නේ. අයියේ මම කියවනේ ඒකනේ. නහායති න වඩ්ඩති. සද්ධානුසාරී ධම්මානුසාරී අය පිරෙහෙන්නෙත් නැති නොවැඩුණත් නොවැඩෙන්නෙත් නැති තැනක ඉන්නවනේ. ඒක රැඳිලා තියෙනවා. එයා තමයි මරණාසන්න අවස්ථාවේදී යාගේ හිත වෙනස් වෙනවා. ධාම පැත්තට. එහෙට මෙහෙන් එක්කෙනෙක් උම්මුජ්ජිත්වා නිම්මුජ්ජති. මතු වෙනවා ආයෙ ගිරෙනවා. අමත ඒ හොඳයි තමයි ෂෝක් මා දැනගත්තා. ඒ වුණාට ඉතින් කියලා ඒක ීමේම පරණ විදියටම ඔහි ඉන්නවා. ඒක තමයි පිරිහීම. දැන් මේ කියන්නේ යන්නේ සෝතාපට්ටි ඵලයටපත් වූ කෙනෙක්. මේ නන්දිය කියන ශාක්‍ය පුත්‍රයා සෝතාපන්නයි. ආර්ය ශ්‍රාවකයා කියනකොට ආර්ය ශ්‍රාවකයාට ප්‍රමාද විහරණයක් වෙනවා. මොකද දැන් මේ ආරම්භයේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාස කියන සංයෝජනයන් ක්ෂය වී තිබුණත් කාමරාග පටික දෙක තියෙනවනේ. හැබැයි ඒවා අපාය ගමනීය අකුසලයකට බලගතු වෙන්නේ නැහැ. ඒ නිසාම තමයි නත්ති අපාය ගමනීයං රාගං නත්ති අපාය ගමනීයං දෝසං නත්ති අපාය ගමනීයං මෝහං කියලා කියන්නේ. කතංච නන්දිය අරිය ශාවකෝ ප්‍රමාද විහාරී හොති. මේක කියන්නේ ප්‍රමාද වෙන්න අනුබල දෙන්න නෙමෙයි මේක කියන්නේ. ඒකත් කියන්න බෑ. ප්‍රමාද වුණාට කවන්න. ඒකට අනුබල දෙන්න නෙමෙයි. ප්‍රමාදයක් වෙන්න වුණොත් පසුතැවිලි වෙන්න එපා කියලායි මේ ටී කියන්නේ. ඉද නන්දිය අරිය ශාවකෝ බුද්ධය අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. මේදී නන්දිය ආර්ය ශ්‍රාවකෙක් බුද්ධි අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හොති. බුදුරජාණන් වහන්සේ පිළිබඳ හේතු යුක්ති කරුණු කාරණා උන්වහන්සේගේ ශාස්ත්‍රත්වයේ පැහැදිලිව දන්නවා. කරුණු සහිත. උන්වහන්සේගේ බුද්ධ ශරීරයේ තියෙන ප්‍රභාව දැකලා සාදු කියනව නෙමෙයි දැන්. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ අපි කියන ගාථාවේ තියෙන්නේ බුදුන් වඳිනකොට ඒ ಗುಣ අපිට ඉතින් දැන් පාඩම් හිටලා තියෙන හින්දා ಗುಣ නොපෙනීම කට වචනෙන් ගියා ඉවරයි. පාඩම් හිටියනේ. පාඩම් හිටන එකෙත් අවඩක් තියෙනවා. ඊළඟට සෝ තේන බුද්ධේ අවිච්ඡප්පසාදේන සන්තුට්ඨෝ. ඒක තියෙන දිගටම අනිත්‍ය ධම්මක් තියෙනවා ඉස්සරහට. දැන් මේ බුද්ධ කොටස විතරයි මේ ලියලා තියෙන්නේ. අවිච්ඡප්පසාදේන සන්තුට්ඨෝ. බුදුරජාණන් වහන්සේ පිළිබඳ අවිච්ඡප්පසාදයෙන් සෑහීමකටපත් වෙලා ඔතන ඉතින් අනිත්‍යවත් ගන්න පුළුවන් කියනවා. ඒ සූත්‍රයේ දිගට තියෙනවා. මම මේකේ පුංචි කොටසක් නෙමේ කාඩ් එකේ ලියාගෙන තියෙන්නේ. දැන් එතකොට ධම්මේ අවිච්ඡප්පසාදේ සන්තුට්ඨෝ සංඝේ අවිච්ඡප්පසාදේ සන්තුට්ඨෝ. ඒවා එනවා වෙනවා. තෙරුවනෙහි ප්‍රසාදෙහි සෑහීමකටපත් වෙලා මේ ඔය අවිච්ඡප්පසාද කියන්නේ නුවණින් දැකලම ඇතිවෙන ප්‍රසාදයක්. ඒ කියන්නේ සෝතාපන්න පුද්ගලයාගේ තියෙන ප්‍රසාදය තමයි ඔය කිව්වේ. අර ඊයේ සෝද්ධානුසාරී ධම්මානුසාරී අය ගැන කියනකොට කිව්වේ
නච බුද්ධේ අවිච්ඡප්පසාදේන සමන්නාගත. එහෙමනේ කිව්වේ. නච ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ. ධම්මානුසාරී සද්දන් තාම අවිච්ඡප්පසාදේ ඇති වෙලා නැහැ. මේ අවිච්ඡප්පසාදේ ඇති වුණු කෙනෙක් ගැන කියනවා.